පුතේ ජවමිනුම් පාඩමේ අන්තිමට අපි ගානක් හදලා ඇති ඒ ගානෙන් පස්සේ ඊළඟ ගාන විදියට මෙන්න මේ ගාන ලියා ගන්න මම හිතන්නේ අංකේ ප්‍රශ්නාංක 10 වෙන්න ඕනි දැන් දෙන ගාන. ලියන්න මෙහෙම ගාන කිරි බවුසරයක ධාරිතාව ඝන මීටර 5කි. මෙම කිරි වලින් දිග පළල හා උස පිළිවෙලින් සෙන්ටිමීටර 5ද සෙන්ටිමීටර ආයමක් 5ද සෙන්ටිමීටර 10ක්ද වන ඝන කාබ හැඩති කිරි පැකට් කීයක් සෑදිය හැකිද? ඝන කාබ හැඩති කිරි පැකට් කීයක් සෑදිය හැකිද? හරි. පුතේ වෙන ප්‍රශ්නයක් අහලා තියෙන්නේ මේකයි. කිරි බවුසරයක ධාරිතාව ඝන මීටර 5යි. මම අදින්නම් කිරි බවුසරයක්. හිතන්න ඕන කිරි බවුසරය. මේකේ ධාරිතාව ඝන මීටර 5යි. මේ කිරි වලින් මේකේ තියෙන්නේ කිරි. හරිනේ? කිරි තියෙන්නේ පැණි නේ. හරි. මෙම කිරි වලින් දිග පළල හා උස පිළිවෙලින් ඔන්න දිගයි පළලයි උසයි දීලා තියෙනවා. උස වැඩි මේකට. දිග පළල හා උස පිළිවෙලින් දිගත් 5යි පළලත් 5යි උස 10යි. හරි. ඔන්න ඔය වගේ ඝන කාබ හැඩති කිරි පැකට් කීයක් හදන්න පුළුවන්ද කියලා අහනවා. මේ වගේම කීයක් පුළුවන්ද? දැන් පුතේ අපි එතකොට බලන්න ඕන මේ කිරි බවුසරේ කොච්චර කිරි ප්‍රමාණයක් තියෙනවද? කිරි බවුසරේ තියෙන කිරි ප්‍රමාණය අපි දන්නේ ඝන මීටර වලින්. ඉතින් හොයා ගන්න ඕන මේකේ කිරි කොච්චරක් තියෙද මිලිලීටර වලින්. හරි? අපි දන්නවා ඝන මීටර එකක් කියන්නේ මෙන්න මේව මතක තියාගන්න ඕන. ඝන මීටර එකක් කියන්නේ ලීටර 1000යි. අන්න මේක මතක තියෙන්න ඕන. ඒ වගේම ඝන සෙන්ටිමීටර එකක් සමානයි මිලිලීටර 1යි. ඔන්න ඔය දෙක මතක තියෙන්න ඕනේ. නැත්නම් ඉතින් ගණන් හදන්න බෑ. දැන් කිරි බවුසරේ ඝන මීටර 5ක් තියෙනවනේ. එහෙනම් කිරි බවුසරේ ඇති කිරි ප්‍රමාණය මම හොයාගන්න හදන්නේ මිලිලීටර වලින්. කිරි බවුසරේ වුණ දැන් මම වගන්තිය ලියනවා. ඔයාලත් වගන්ති ලියලා හදන්න. රූපයක් නම් ඇඳගත්තර කමන්නේ මේ රූපේ පොඩියට මේ ඇඳගත්තර කමන්නේ මේ වගේ කිරි පැකට් කීයක් හදන්න පුළුවන්ද කියලා නේ අහන්නේ. හරි. මම දැන් ඔන්න ලියනවා වගන්තියක්. කිරි බවුසරයේ ඇති කිරි ප්‍රමාණය. කිරි බවුසරයේ තියෙන කිරි ප්‍රමාණය ඝන මීටර 5යි. ඝන මීටර 5යි කියන්නේ මේක ලීටර වලින් ගත්තොත් ඝන මීටරයක් කියන්නේ ලීටර 1000යි. එහෙනම් 5 ගුණ කිරීම 1000 එතකොට ලීටර වෙනවා. 5000 ලීටර. දැන් මේක ලීටර වලින් හරියන්නේ නැහැ. ඒක ඉතින් මෙතන මේ කිරි පැකට් එකක දිග සෙන්ටිමීටර 5යි, පළල සෙන්ටිමීටර 5යි, උස සෙන්ටිමීටර 10යි. එතකොට මේක එන්නේ මේ ඝන සෙන්ටිමීටර වලින්. හරි? දැන් මම මේකේ නිසා ලියාගන්න මිලිලීටර වලින්. කිරි පැකට් එකක් එන්නේ මිලිලීටර වලින්නේ. ඝන සෙන්ටිමීටර වලින් එන්නේ ඒකකේ. ඔන්න මම ඕන මේ පැත්තේ හදන්න. දැන් මේ වගන්තිය ලියලා ඉවර වෙලා ඊළඟ වගන්තිය ලියන්න මේක. හරිද? මම මෙතන පොඩ්ඩක් රූල් දෙකක් විතර ඉඳ තියාගෙන මොකද තව චුට්ටක් හදන්න තියෙනවා. ඉඳ තියාගෙන මම මේකේ වගන්ති ටිකත් මම මෙහෙන් ලියා ගන්නවා. ඔන්න මේකේ වගන්ති කිරි පැකට්ටුවක පරිමාව නැත්නම් ධාරිතාව. කිරි පැකට්ටුවේ පරිමාව. මේ ධාරිතාවය. මම මේක ලියන්නම්. කිරි පැකට්ටුවක ධාරිතාව. පරිමාව කොහොමද? ධාරිතාවම ගන්න. කිරි පැකට්ටුවක ධාරිතාව. දිග 5යි පළල 5යි උස 10යි.
පසරක් 10 පසර පහ 25යි 25 10 250යි ඝන සෙන්ටිමීටර. ඝන සෙන්ටිමීටර එකක් කියන්නේ මිලිලීටර එකයි. ඒ කියන්නේ 250යි මිලිලීටර. ඔන්න කිරි පැකට්ටුවක ධාරිතාවය හොයාගත්ත මිලිලීටර 250යි. දැන් පුතේ මෙතන කිරි බවුසරයේ කිරි ප්‍රමාණය ලීටර 5000යි කියලා ගත්තේ. මේකත් අපි මොනව කරගන්න ඕනද? මිලිලීටර කරගන්න ඕනේ. හරි? එහෙනම් 1000න් ගුණ කරගමු. ලීටර එකකට මිලිලීටර 1000යි. එහෙනම් මෙතන තියෙනවා තව බිංදුවක් දාගත්තම හරි. ඒක වැඩි මිලිලීටර. ඕන්න. මිලිලීටර මිලියන 5ක් තියෙනවා. හරි. දැන් ඔන්න ඔය කිරි මිලියන 5 එක පැකට් එකක ධාරිතාව 250යි මිලියන. එතකොට මේ වගේ පැකට් කීයකට දාන්න පුළුවන්ද කියන එක හොයාගන්න මෙන්න මේ කිරි ප්‍රමාණය කිරි පැකට්ටුවක පරිමාවෙන් මොකද වෙන්නේ බෙදන්න ඕනේ. එතකොට එනවා කිරි පැකට් කීයකට දාන්න පුළුවන්ද. හරි ලේසි. එච්චර කිරි ප්‍රමාණයක් මේ වගේ කිරි පැකට් කීයකට දාන්න පුළුවන්. ඔන්න කිරි ප්‍රමාණය මිලියන 5යි. මේක පැකට් එකක් මිලිලීටර 250යි. එහෙනම් මෙයාගේ බෙදුව වෙනවා කිරි පැකට් ගන්න. ඕන දැන් මම අවසාන ලියනවා. කිරි පැකට් ගන්න. කිරි පැකට් ගණන සමානයි මිලියන 5ක්. බෙදීම 250. පැකට්ටුවක පරිමාවෙන් බෙදනවා. හරි. ඒතර පුතේ කැපිලා යනවා මෙතන 200 මෙතන බිඳුව කපලා දාන්න පුළුවන් ලේසියෙන්ම 25ට 1යි 50ට 25 ඒවා 2යි. ඒතර බිඳුව මෙතන 1යි 2යි 3යි 4ක් විතරයි. හරි 2යි 3යි 4ක්. ආ 20000යි. ඕල්ගේ 20000 පුළුවන්. හරි නේද? හරි පුතේ ඊළඟ ගාන ලියා ගන්න. මේකෙන් පස්සේ ඊළඟ ගාන එක් අයෙකුට මිලිලීටර 250 බැගින් එක් අයෙකුට මිලිලීටර 250 බැගින් 100 දෙනෙකුට සංග්‍රහ කිරීම සඳහා ලීටර 1.5ක් 1.5 ලීටර 1.5ක ධාරිතාවය සහිත ලීටර 1.5ක ධාරිතාවය සහිත බීම බෝතල් කීයක් අවශ්‍ය වේද? ලීටර 1.5ක ධාරිතාවය සහිත බීම බෝතල් කීයක් අවශ්‍ය වේද? හරි පුතේ කියවන්න බලන්න ගාන. ඔන්න ගාන කියලා තියෙනවා එක්කෙනෙක්ට මිලිලීටර 250ක් දෙනවා. ඒ වගේ 200 දෙනෙක්ට. හරි. එක් අයෙකුට අවශ්‍ය බීම ප්‍රමාණය මිලිලීටර 250යි. ඒ වගේම එතකොට ඉන්න මෙතන සංග්‍රහ කිරීමට අවශ්‍ය ප්‍රමාණය සංග්‍රහ කරන්න ඕන ප්‍රමාණය 100 දෙනෙක්. එහෙනම් 100 දෙනෙක්ට අවශ්‍ය වන බීම ප්‍රමාණය. ඉතින් එක සැරේ වගන්තිය ගන්න පුළුවන් මේ මොනවා මෙහෙම ලියලා එක් අයෙකුට අවශ්‍ය බීම ප්‍රමාණය සිටින පිරිස එහෙම නිසා 100 දෙනෙකුට අවශ්‍ය බීම ප්‍රමාණය කියලා වගන් තුන කර ගන්නත් පුළුවන්. නැත්නම් එක සැරේ 100 දෙනෙකුට අවශ්‍ය වන බීම ප්‍රමාණය කියලා එක සැරේ වගන්තිය ගන්නත් පුළුවන්. හරි. මම එක සැරේ ගන්නම් වගන්තිය 100 දෙනෙකුට අවශ්‍ය වන බීම ප්‍රමාණය කියලා. 100 දෙනෙකුට අවශ්‍ය වන බීම ප්‍රමාණය. 100 දෙනෙක්ට අවශ්‍ය වන. එක්කෙනෙක්ට මිලිලීටර 250යි. එක්කෙනෙක්ට මිලිලීටර 250යි. එහෙනම් 100 දෙනෙක්ට කොච්චරක් ඕනද? ඕන ගුණ කරනවා 100. එක්කෙනෙක්ට 250යි 100ෙන් ගුණ කරාම එනවා 100 දෙනෙක්ට කොච්චරක් ඕනද කියලා. 250යි අකට බිඳ දෙයක් දැම්මා. මිලිලීටර 25000ක් ඕන කියලා. 25000. හරි නේද? ඔන්න එතන 100 දෙනාට මෙච්චර බීම ප්‍රමාණයක් ඕන. සංග්‍රහ කරන්න. එතකොට මේකට ගේන්නේ දරුවෝ මේ
අර ලීටර් 1.5 ධාරිතාව තියෙන බීම් බෝතල් තියෙනවද දන්නවනේ. මෙන්න මේ බීම් බෝතලේ මේකේ ගහලා තියෙන්නේ ලීටර් 1.5යි කියලානේ. 1.5 ලීටර් බෝතල. ඔන්න ඔය වගේ බීම බෝතල් කොච්චරක් ගේන්න ඕනද? මෙන්න මේ 100 දෙනාට සංග්‍රහ කරන්න. එහෙනම් කොහොමද හොයාගන්නේ? බීම බෝතලයක තියෙන බීම් ප්‍රමාණය අපි දන්නේ ලීටර වලින් 1.5යි කියලා. මේක මිලිලීටර වලින් හොයාගෙන අපිට මිලිලීටර මෙච්චරක් ඕන. එහෙනම් මේ ප්‍රමාණය බෝතලයක තියෙන මිලිලීටර ප්‍රමාණයෙන් බෙදුවනම් බෝතල් කීයක් ඕනද කියලා එනවනේ. හරි. මම එහෙනම් ලියනවා මෙතන ඊළඟ වගන්තිය මේ බෝතලයක ඇති බීම ප්‍රමාණය. බීම බෝතලයක ඇති බීම ප්‍රමාණය. බීම බෝතලයක ඇති බීම ප්‍රමාණය. ලීටර 1.5යි කියන්නේ 1.5 ගුණ කිරීම 1000. එතකොට මිලිලීටර වෙනවා 1.5 1000න් ගුණ කරන් තියෙන්නේ. ඔතේ ගුණ වෙනව නම් කොහෙද? ගුණ වෙනව නම් දකුණට. කීයක් පයින්න ඕනද? 3ක් පයින්න ඕනේ. 1යි 2යි 3යි. වැඩේ හරි. ඕන 1යි 5යි 1යි පයින්න පුළුවන්. තව දෙකක් පයින්න ඕනේ. එහෙනම් මදිපාළුවට බිඳ දෙකක් දැම්මා. 1500 මිලිලීටර. එහෙනම් ලීටර 1.5 කියන්නේ මිලිලීටර 1500යි. එහෙනම් ඉතේ 25000ක් ඕන. එක බෝතලයක තියෙන මිලිලීටර 1500යි. එහෙනම් මේ වගේ බෝතල් කීයක් ඕනද කියන එක හොයාගන්න. 25000 බෙදන්න 1500. එහෙනම් අවශ්‍ය වන බීම් බෝතල් ගන්න. අවශ්‍ය වන බීම බෝතල් ගන්න. අවශ්‍ය වන බීම් බෝතල් ගන්න 25000. ඒ මෙච්චරක් තියෙනවනේ 100 දෙනෙක්ට 25000ක් ඕනයි. ආන්නේ 25000 බෙදනවා 1500. හරි සුළු කරලා ගමු. ඒකක ඕනේ අපිට. ඒකක ඒක කැපිලා යනවා. දැම්මත් නේ ml මෙතන ml මිලිලීටර කැපිලා යනවා. ඒකට වැඩක් නැහැ. දැම්මත් කමක් නැහැ. දැම්මත් මිලිලීටරට මිලිලීටර මොකද වෙන්නේ කැපිලා යනවා. ඒකම ml එන්නේ. හරි. තව සුළු වෙනවා මෙතන 5න් කපන්න පුළුවන් 15ට 5 3යි 25ට 5 5යි වෙනවා බීම. 50 බෙදීම 3යි. 50 බෙදීම 3යි. 50 බෙදීම 3. 3ෙන් බෙදන්න ඕනේ. මම පැත්තකින් බෙදන්නම්. 50 බෙදීම 3. පහර 3 නෑ. 1යි 3යි දෙකක් ඉතිරි. ඉස්සර 3 ඒවා 6යි 6 වරක් 3 18යි දෙකක් ඉතිරි. ඒ කියන්නේ රුණයක දශම ගානක් එන්නේ. ඔක මම මේ මිශ්‍ර සංඛ්‍යාවක් විදිහට තියන්නම්. 16යි 3ෙන් 2යි. 16යි 3ෙන් 2යි. මේක මේ විෂම භාගයේ මිශ්‍ර සංඛ්‍යාවක් කරාම 16යි 3ෙන් 2ක් වෙනවා. එතකොට බීම බෝතල් 16යි 3ෙන් 2ක්. ඉව ගන්න බෑනේ දරු බෝතල්. බෝතලේ වගේ එන්නේ. එහෙනම් අපිට බීම බෝතල් 16ක් ගෙනල්ලා මදි. ඒතර ඉතුරු 3ෙන් 2කුත් තව ඕනයි. එහෙනම් බීම බෝතල් කීයක් ගේනවද? 17ක් ගේනවා. ඉතුරු ටික කමන්නේ ඒක ෂේප් එකේ ගියව දාන්න. වැඩි ඈ. ඔන්න එහෙනම් එම නිසා අවශ්‍ය වන බීම් බෝතල් ගණන කියලා ආයෙත් වාක්‍යයක් ලියනවා. මෙතන ආවේ 16 3න් 2යි. 16 දශම ගාණක් නෙන්නේ. දශම කරක් කමන්නේ මේ හැබැයි බීම් බෝතල් දශම ගණන් භාග ගණන් ගේන්න බෑ. බෝතලේම ගන්න ඕන. හරි. ලියන්න එම නිසා අවශ්‍ය වන බීම් බෝතල් ගණන 17යි. 17ක් ඕන. එම නිසා අවශ්‍ය වන බීම් බෝතල් ගණන සමානයි 17යි කියලා අවසානයේ වාක්‍යයෙන් ලියන්න. හරි. ඊළඟ ගාන දිග පළල හා උස පිළිවෙලින් දිග පළල හා උස පිළිවෙලින් මීටර් 4 මීටර් 3 හා මීටර් 2 මීටර් 4 මීටර් 3 මීටර් 2 වන ඝන කාබ හැඩති ටැංකියකට
ටැංකියකට නලයකින් මිනිත්තු එකකදී ජලය ලීටර් 100ක් පිරෙයි නම් ටැංකිය මුළුමනින්ම පිරීමට ගතවන කාලය සොයන්න. ටැංකිය මුළුමනින්ම පිරීමට ගතවන කාලය සොයන්න. හරි ගාන කියවන්න බලන්න දරුවෝ. ඔන්න ගාන කියලා තියෙන මෙන්න මෙහෙම කතාවක්. දිගයි පරලයි උසයි දීලා තියෙනවා. ඝන කාබහැරදි ටැංකියක්. මම ටැංකියක් හඳ ගන්නවා. ඔන්න ඝන කාබහැරදි ටැංකිය. මෙහෙම ගානක් දුන්නම රූපයක් ඇඳ ගැනීම ගාන හැදීම පහසු කරනවා. ඒ නිසා අපි අනිවාර්යෙන් රූපයක් ඇඳලා පටන් ගන්නවා. ඒක ගාන හදාගන්න ලේසියි. දිග මීටර 4යි. පරල මීටර 3යි. උස මීටර 2යි. උන ඝන කාබහැරදි ටැංකියකට නලයකින් මිනිත්තු 1කදී ජලය ලීටර් 100ක් පිරේ. ඔන්න මේක නලයක් දාලා බටයක්. ඔන්න ඔය බටෙන් මිනිත්තු 1කදී ජලය ලීටර් 100ක් පිරෙනවා. ජලය ලීටර් 100ක් වෙනවා. මිනිත්තු 1කදී මේ නලයෙන් මිනිත්තුවට ජලය ලීටර් 100ක් වෙනවා. හරි. අපෙන් අහනවා මෙම ටැංකිය මුළුමනින්ම පිරීමට ගතවන කාලය. මේ ටැංකිය සම්පූර්ණයෙන් පිරෙන්න කොච්චර වෙලාවක් යනවද? එහෙනම් පුතේ අපි මුලින්ම හොයාගන්න මේ ටැංකිය කොච්චර ධාරිතාවක්ද? මේ ටැංකිය කොච්චර ධාරිතාවක් සහිතද? එහෙනම් මුලින්ම අපි ටැංකියේ ධාරිතාව හොයාගන්න. ටැංකියේ ධාරිතාව සමානයි දිග ගුණ කිරීම පළල ගුණ කිරීම උස. 4 වරක් 3 වරක් 2 4 3 12 12 2 24යි ගන්න. ඔන්න ටැංකියේ ධාරිතාව ඝන මීටර 24යි. මේක අපි ලීටරම කරගමු. අය අපිට මේක ලීටර වලින් මිනිත්තුවකට ලීටර 100ක ශීඝ්‍රතාවයකින් පිරනවා කියලා. එහෙනම් මේකත් ලීටර කරගමු. එතන ඝන මීටර එකක් කියන්නේ ලීටර 1000යි. එහෙනම් පුතේ 24 ගුණ කිරීම 1000 එතකොට ලීටර වෙනවා. 24000යි. ටැංකියේ ධාරිතාව ලීටර 24000යි. හරිද? දැන් වැඩේ හරි. මේ ටැංකියේ පිරෙන්න කොච්චර ජලය ඕනයිද? ලීටර 24000ක් ඕන. මිනිත්තුවකදී ජලය එන්නේ මේ නලයෙන් ලීටර 100යි. එහෙනම් දරුවෝ මේ 24000 පිරෙන්න කොච්චර වෙලාවක් යනවද කියන එක හොයාගන්න මේ ටැංකියේ ධාරිතාවන 24000 බෙදන්න 100. ඒක වෙනවා කොච්චර වෙලාවක් යනවද කියලා. හරිද? මේ අදාළ සූත්‍රය ඔයගොල්ලෝ 9 වසරේදී කියලා දෙන්න නෑ ශීඝ්‍රතාව වෙන සූත්‍රේ. මම නිකන් කියන්නම් මේ ශීඝ්‍රතාව වෙන සූත්‍රේ. මොකද ශීඝ්‍රතාවක් නෑනේ මේකේ. ශීඝ්‍රතාව හොයන්නේ නෑ. හරිද? මේක තියෙන 10 වසරේ. පරිමාණ ප්‍රවාහ ශීඝ්‍රතාව. ශීඝ්‍රතාව සමානයි පරිමාව බෙදීම ඊට ගතවන කාලය. මේ සූත්‍රය ඕගොල්ලොන්ට 9 දී නෑ 10 තමයි එන්නේ. එතකොට අපෙන් අහලා තියෙන්නේ මේ කොච්චර වෙලාවක් යනවද කියලා. හරි? එතකොට කරන්න තියෙන්නේ කාලයනේ හොයන්න කාලය උක්ත කරනවා. කාලය මෙහෙට හරස් කරන කරලා ශීඝ්‍රතාව මෙහෙට හරස් කරනවා. එතකොට කාලය සමානයි පරිමාව බෙදීම ශීඝ්‍රතාව. ඕන ඔය සූත්‍රයෙන් ගන්න පුළුවන්. කාලය සමානයි පරිමාව බෙදීම ශීඝ්‍රතාව. පරිමාව මේ ටැංකියේ පරිමාව 24000යි. ශීඝ්‍රතාව මිනිත්තුවට ලීටර් 100යි. හරිද? 24000 100ෙන් බෙදන්න තියෙන්නේ. ඒක තමයි කාලය. ඒක තමයි කාලය. හරි. ඕන්න එහෙනම් අපිට මේ ඕනේ නැහැ. මේක ගාන නිකන් හිතලා හදන්න පුළුවන්. මෙච්චර ධාරිතාවක් සහිත ටැංකියක් පුරවන්නේ මිනිත්තුවකට ලීටර් 100ක් එවලා. එක මිනිත්තුවක් යද්දි මිනිත්තුවක් ගත වෙද්දි ලීටර් 100ක් එවනවා.
හරි. එතකොට පුතේ මෙච්චරක් පුරවන්න කොච්චර මිනිත්තු ගාණක් යනවද? එහෙනම් 24000 බෙදනවා 100. හරිම ලේසි. ඔන්න එහෙනම් ටැංකිය පිරවීමට ගතවන කාලය. ඊළඟ වගන්තිය ටැංකිය පිරීමට ගතවන කාලය සමානයි මෙච්චර ධාරිතාවයක් 24000 ලීටර. පිරෙන්නේ මිනිත්තුවට ලීටර් 100කින්. එහෙනම් 100යි L මිනිත්තුවට නිසා MIN ඍණ 1 වෙනවා. ඔය MIN ඍණ 1 මේකක දාන්න නම් ඕනේ නැහැ. මිනිත්තුවට කියද්දි MIN ඍණ 1. ඔය ඍණ 1 උඩට යනවා. තාම දර්ශක නීති ඔයගොල්ලෝ කරෙත් නැහැ. ඒව කරාට පස්සේ මේව හරි ලේසි. හරිද? ඕන්න ඔතනින් එන උත්තරේ මේක ලීටර් කැපිලා ගිහිල්ලා MIN ඍණ 1 උඩට එනවා මිනිත්තු කියලා. ඔය ඒක නම් පුතේ ඔයාලා ලියන්න ඕනෙත් නැහැ. හරිද? කෙලින්ම දාන මේ මුකුත් ඕනේ නැහැ. 24000 බෙදීම 100 ගතන කාලය මිනිත්තුක විතර දීලා තියෙන්නේ. එහෙනම් මෙතනත් එන්නේ මිනිත්තු වලින් MIN වලින්. හරි. නැත්නම් ඉස්සරහින් යන මිනිත්තු කියලා. නැත්නම් එහෙම ඕනෙත් නැහැ. මේක බෙදලා අන්තිම යන මිනිත්තු මෙච්චරයි කියලා. ඔන්න මම බිල් 2යි කපලා දැම්මා. 240 බෙදීම 1යි කියන්නේ 240යි. මිනිත්තු 240යි. මිනිත්තුවට ලීටර් 100යි දෙන්නේ. එහෙනම් මිනිත්තුවක ලීටර් 100ක් එනවා. මෙච්චර ටැංකියක් පුරවන්න ඕන. එහෙනම් 24000 බෙදුවා ලීටර් 240ක් යනවා මේ ටැංකියේ පිරෙන්න. මිනිත්තු වලින් 240යි කියන්නේ පැය වලින් ගන්න පුළුවන් අපිට. ඒ 240 බෙදෙනවා. පැය කීයද? පැයට මිනිත්තු 60යි. එහෙනම් 240 60ෙන් බෙදන්න පැය 4යි. ඕන්න පැය වලින් ගත්තොත් මේක පැය 240 බෙදීම 60 බිඳුව බිඳුව කැපුණා පැය 4ක් යනවා. 24 6ෙන් බෙදුවා පැය 4යි. ඕන්න ටැංකිය සම්පූර්ණයෙන් පිරෙන්න පැය 4 කාලයක් යනවා. මම හිතනවා ඔයගොල්ලෝ මේ ගාන තේරෙන්නේ නැති කියලා. හරිම ලේසි දරුවෝ. ඒ කියන්නේ මේ තියෙන ටැංකියේ ධාරිතාව නැත්නම් මේ තියෙන ජල පරිමාව බෙදන්න මේ නලේ මිනිත්තුවට එන සීඝතාවය. මිනිත්තුවට කොච්චර ජල ප්‍රමාණයක් එනවද කියන එකෙන් බෙදන්න. එතකොට එනවා ගතවන කාලය. හරි නේද? කාලය සමානයි පරිමාව බෙදනවා මේ මිනිත්තුවට කොච්චර ප්‍රමාණයක් එනවද කියන සීඝතාවය. ආන්න ඒකට කියන සීඝතාවය කියලා. මේක අපි 10 වසරේදී ඉගෙන ගන්නවා සීඝතාවය. හරි. ඊළඟ ගාන පැත්තක දිග මීටර 2ක් වන ඝනක හැඩති ටැංකියකට පැත්තක දිග මීටර 2ක් වන ඝනක හැඩති ටැංකියකට නලයකින් ජලය ගලා විත් මිනිත්තු එකකදී ලීටර් 50ක් පිරෙයි නම් මිනිත්තු එකකදී ලීටර් 50ක් පිරෙයි නම් මෙම ටැංකිය මුළුමනින්ම පිරවීමට ගතවන කාලය සොයන්න. මෙම ටැංකිය මුළුමනින්ම පිරවීමට ගතවන කාලය සොයන්න. හරි. ඔතේ මේ වගේම ගානක්. මේ වගේම ගානක්. ඔන්න මේ පාර ටැංකිය ඝන කාබ් එකක් නෙමෙයි ඝනක එකක්. හැඩේ ඝනකයක්. හරිද? මම ඝනක හැඩේ ටැංකියක් අඳින්නම්. මේකේ පැත්තක දිග මීටර 2යි. වන ඝනක හැඩි ටැංකියකට නලයකින් ජලය ගලා ආවි. අන්න ඒත් අර වගේම තමයි. නලයකින් ජලය ගලා ආවි. මිනිත්තු එකකදී ලීටර් 50ක්. දැන් මිනිත්තුවකදී ලීටර් 50යි එන්නේ. ඒක ඉස්සෙල්ලා 100යි. දැන් මිනිත්තුවකදී ලීටර් 50යි. මිනිත්තු එකකදී ලීටර් 50ක් පිරෙයි නම් මේම ටැංකිය මුළුමනින් පිරවීමට ගතවන කාලය. හරි ලේසි. අපි මුලින්ම ටැංකියේ ධාරිතාව හොයාගමු. මෙච්චර ධාරිතාවක් පුරවන්නේ මිනිත්තුවට ලීටර් 50ක් කියලා. එහෙනම් ටැංකියේ ධාරිතාව සමානයි දිග
මීටර 2යි පළලත් මීටර 2යි උසත් මීටර 2යි. 2 2 4 4 2 8යි. 8යි ඝන මීටරයි. අපි මේක ලීටර වලින් ගන්නවනේ මොකද පුතේ මිනිත්තු වලට ලීටර 50යි කියලා තමයි අපි දන්නේ. ලීටර වලින් තමයි දන්නේ. එහෙනම් මේක ලීටර වලින් 8000යි. 8 ගුණ කිරීම 1000 8000යි ලීටර. ඔන්න ටැංකියේ දාල්ටාව ලීටර 8000. එතකොට පුතේ මේ 8000ක ධාරිතාවක් පුරවන්නේ මිනිත්තු එකකදී ලීටර 50ක් ගෙවලා. මිනිත්තු එකකදී ලීටර 50ක් ගෙවනවා. එහෙනම් 8000ක් පුරවන්න කොච්චර වෙලාවක් යනවද කියන එක හොයාගන්න. 8000 බෙදන්න 50යි. ඕන්න එහෙනම් 8000 බෙදීම 50. ඒතර එන්නේ මිනිත්තු වලින්. හරි. මෙතන ඉස්සරහ මිනිත්තු කියලා දාගත්තා නම් හරි. මිනිත්තු 8000 බෙදීම 50. ඒතර මේක ඉස්සරහ ලියන වගන්තිය මොකද්ද? ටැංකිය පිරවීමට ගත වන කාලය. ටැංකිය පිරවීමට ගත වන කාලය. බිඳුවයි බිඳුවයි 5ට 1යි 8ට 5 ඒවා 1යි 3ක් ඉතිරි 30ට 5 ඒවා 6යි එතන බිඳුවයි 160යි මිනිත්තු 160යි නැත්නම් 160යි MIN කියලා දැම්මත් හරි මිනිත්තු 160ක් යනවා මිනිත්තු වලින් දිවුවත් ඇති පැය එහෙම කරන්න ඕනේ නෑ ඉතින් දැන් අරකනම් ගානට පැය වලින් කරගන්න පුළුවන් මිනිත්තු නිසා පැය කරා මේක අපි ඉතින් ඕනනම් පැය වලින් කරන්න පුළුවන් මොකද හැබැයි හරියට වෙන්නේ නැහැ පැයයි මිනිත්තුයි දෙකම මේටර 160යි කියන්නේ පැය කීයක් තියෙන්නේ පැයකට මිනිත්තු 60යි 60 120යි එතකොට 120යි කියන්නේ පැය දෙකක් පැය දෙකයි මිනිත්තු ගණක් ඉතුරු වෙනවා 60 120යි 130 140 150 160 හරි පැය දෙකයි මිනිත්තු 40 මෙලිව්වත් කමන්නේ මේක මේ උත්තරේ පිළිගන්න පුළුවන් අපිට අරකට ඕනනම් කමන්නේ දරුවෝ විභාගයට આવොත් ඒක ලියලා තියන්න කොහොමද ඒක පැය මිනිත්තු වෙනුත් කරලා තියෙන. මොකද පැය කරන්න පුළුවන් මේක අපිට. පැය දෙකයි මිනිත්තු 40යි. පැය දෙකයි කියන්නේ මිනිත්තු 120යි 120යි 40යි 160යි. ගාන දෙනවා. හරි. ඊළඟ ගාන. පිහිනුම් තටාකයක දිග පළල හා උස පිළිවෙලින් පිහිනුම් තටාකයක දිග පළල හා උස පිළිවෙලින් මීටර 40 මීටර 20 හා මීටර 5 වේ. මීටර 40 මීටර 20 හා මීටර 5 වේ. රෝමි ලක්ෂණ 1. මෙහි ධාරිතාව රෝමි ලක්ෂණ 2. මෙම තටාකයේ මීටර් 2.5ක් උසට ජලය පුරවා ඇත්නම් අඩංගු ජල පරිමාව සොයන්න. රෝමි ලක්ෂණ 3. තටාකයේ ඇති ජලය මිනිත්තුවට ලීටර් 40000ක ශීඝ්‍රතාවයකින් ජලය පිට කරන නලයකින් හිස් කිරීමට ගතවන කාලය සොයන්න. හරි.
ගාන කියවන්න පුතේ පොඩි රූප සරහනක් ඇඳගත්තම හරිම ලේසි. මේ වගේම තමයි ගාන. මේ ගණන් ඉස්සෙල්ලා හදපු ගණන් දෙකේම පිරෙව්වා. දැන් හිස් කරනවා. අයින් කරනවා කියන දලේ ටික. ඔන්න පිටිනුම් තටාකයක්. හරි. ඔන්න මේ පිටිනුම් තටාකයේ දිග මීටර 40යි. දිග මීටර 40යි. පළල මීටර 20යි. උස මීටර 5යි. මේ උස මීටර 5යි. මෙහි ධාරිතාව සොයන්න. එහෙනම් පිටිනුම් තටාකයේ ධාරිතාව. කොහොම ඉලක්කම් එක පිටිනුම් තටාකයේ ධාරිතාව. ධාරිතාව ගන්න පුළුවන් දිග ගුණ කිරීම පළල ගුණ කිරීම උස 5යි. හරි. මෙතන බිංදු දෙකක් තියෙනවා. මම අකට බිංදු දෙකක් දාගත්තා. 4ක් 2 8යි 8 වරක් 5 40යි. 40යි ඝන මීටර. ඕන පිළිනුම් තටාකයේ ධාරිතාව 4000යි ඝන මීටර. මේක ලීටර් කරගත්තා නම් කමන්නේ කිසිමක් ගැටලුවක් නැහැ. මේක ධාරිතාව අපි ලේඛ වලින් එහෙම කියලා නැහැ. කමන්නේ අපි ඕකටත් ලීටර් කරලා දාමු. ගුණ කරන්න ඕන 1000යි. එතන වෙනවා මිලියන 4යි. ලීටර් මිලියන 4ක්. එහෙනම් නැත්නම් ලක්ෂ 40යි. හරි. රෝමි ලක්කම් 2. මෙන්න තටාකයේ 2.5ක් උසර තමයි ජලය තියෙන්නේ. මේක 5 උසර වුණාට ජලය එච්චර නෑ. ජලය තියෙන්නේ මේකෙන් හරි අඩකට. මේ වගේ ජලය තියෙනවා. හරි. 2.5ක් අපිට හැබැයි මේකේ භාගයයි. ඒ කියන්නේ ජලයේ තියෙන නැත්නම් මිලියන 4 නෙමෙයි මිලියන 2යි. මේකෙන් භාගයයි එහෙම හිතලා ගන්න පුළුවන්. කම නැති හොයලා මගම්. ඉන්නවනේ මිලියන 2යි. උස 5යි. එතකොට මේක භාගය 2.5 අඩක්. මේ සම්පූර්ණ ටැංකියේ ධාරිතාවෙන් හරි අඩක් තමයි ජලය තියෙන්නේ. මිලියන 4 අඩ මිලියන 2. ඔන්න මම හොයාගන්නම් ඒවට ගණනය කරලම ගන්නම් හොයලා ගන්නම්. තටාකයේ ඇති ජල ප්‍රමාණය. ජල පරිමාණය. තටාකයේ ඇති ජල පරිමාණය. දිග 20යි. පාසරේ දිග 40යි. පළල 20යි. උස 2.5යි. බිඳුවයි මෙතන 2.5ක් තියෙනවා. හරි. 4 වරක් 2 8යි. 8යි. එතකොට මෙතන 8යි බිඳු 2යි 800 ගුණ කිරීම 2.5. හරි. ඝන මීටර මම තාපේ එකක් ගත්තොත් විතරම කවන්නේ. ඒක ගන්න සංඛ්‍යාවක් තියෙනවා. ඔයගොල්ලන්ට පුළුවන් නම් එක සැරේ දාන්න. ඔන්න දැන් මම 2.5 8ෙන් ගුණ කරන්න යන්නේ. ඒක සුද්ධ අමතක කරලා ගුණ කරනවා 25 8ෙන් 2.5 8ෙන්. 8 වරක් 5 40 බිඳුව 4ක් පිටේ 8 වරක් 1 16යි 4යි 20යි. 200ක් වෙනවා දැන් දශම ස්ථාන එකක් අයින් කරන්න එපා 20යි. ඔන්න මෙතන බිඳු 2යි එතනින් 200 මේ 20යි. ඒ දශම ස්ථානයක් අයින් කරා. ඔන්න 2000යි ඝන මීටර. හරිද? ඝන මීටර 2000යි. ඒ කියන්නේ මිලියන 2යි. මේක හේවේ ඝන මීටර වලින් ලීටර් කරා නම් දැන් ලීටර් කරන්නත් ඕනනේ. ජල පරිමාව ලීටර් වලින් ගත්තොත් තව බිඳු තුනක් දාන්නකට. ඕන්න තව බිඳු තුනක් දැම්ම එතකොට ලීටර් මිලියන 2යි. හරිද? ඒ ඝන මීටර එකක් කියන්නේ ලීටර් 1000යි. එහෙනම් ඝන මීටර 2000ක් කියන්නේ මිලියන 2යි ලීටර්. ඕන්න තටාකයේ තියෙන ජල පරිමාව මිලියන 2යි. හරිනේ 4 භාගේ මිලියන 4 භාගේ මිලියන 2 ගානට ආවා. අර ඉතල ගත්තත් හරිය කියන එකම ආවොත්.
ඔන්න දැන් රෝම ඉලක්කම් 3. තටාකයේ ඇති ජලය මෙන්න මේ තටාකයේ තියෙන ජලය මිනිත්තුවට ලීටර් 40000ක ශීඝ්‍රතාවයකින්. අම්බෝ මිනිත්තු එකකට ජලය පිට කරනවා 40000. ආර ශීඝ්‍රතාවයකින්. හරි. ඒ කියන්නේ දරුවෝ මේ තියෙන තටාකයේ මේ යට ඇති ලොකු මෙන්න මෙහෙම නේ ලොකු අර වෑල් එකක් ඇති. ඕස් ගාලා යවන්න. ඔන්න ඔය යවන ලොකු මේක. හරි මේක අරපු ගමන් තියෙනවා. මේ තටාකවල ලොකු එකක් තියෙන. ඉන්නත් දඩාරේ. ඕක ගන්න කරකවල ගත්ත ගමන් දික් ගාලා කරකවන්න පුළුවන්. කරලා ගියාම ඕස් ගාලා යනවා. ඔන්න මේ විදිනවා. හරි ඔන්න ඔය විදින්නේ මිනිත්තුවට ලීටර් 40000ක ශීඝ්‍රතාවක්. මිනිත්තුවට ලීටර් 40000ක් වූස් ගාලා. මිනිත්තුවකට 40000ක්. එහෙනම් මේ ටැංකියේ තියෙන ජලය ටික විතරයි මේ ජලය. මුළු ටැංකියම ජලය නෑ. ටැංකිය මඩකන ජලය තියෙන්නේ. ඔන්න ඔය ටැංකියේ තියෙන ජලය ටික විස් කරන්න කොච්චර වෙලාවක් යනවද? එහෙනම් මොකද කරන්නේ? මේ ටැංකියේ ජලය තියෙනවා මිලියන 2ක් ලීටර්. මිනිත්තුවට ලීටර් 40000ක් පිට කරනවා. එහෙනම් ගතවන කාලය ටැංකිය හිස් කිරීමට ගතවන කාලය. ටැංකිය හිස් කිරීමට ගතවන කාලය. හරි ලේසි. මිලියන 2ක් ජලය තියෙනවා. මේක බෙදනවා මිනිත්තුවට ලීටර් 40000ක ශීඝ්‍රතාවයකින් තමයි ජලය පිට කරන්නේ. 40000ක්. ඕවන්න දැන් දරුවෝ එන්නේ මිනිත්තු වලින් අපි දීලා තියෙන මිනිත්තුනේ. ඒකට මිනිත්තු 0.4යි. 0.4යි. 4ට 1යි ඉස්සර 4ට 5යි. තව බිඳුවක් ඉතිරි. මිනිත්තු 50යි. මිනිත්තු 50යි. දැක්කනේ අච්චර වතුර ඔයගොල්ලත් තිබ්බද මිනිත්තු 50යි වැඩි ඉවරයි. ඒකට විනාඩි 10යි යන්නේ. හරි. ඕන්න ගන්න. ඊළඟට හරි දරුවෝ ඊළඟ ගන්න ලියා ගන්න. දිනකට එක් පුද්ගලයෙකුගේ සියලුම අවශ්‍යතා සඳහා දිනකට එක් පුද්ගලයෙකුගේ සියලුම අවශ්‍යතා සඳහා දිනකට එක් පුද්ගලයෙකුගේ සියලුම අවශ්‍යතා සඳහා ලීටර් 150ක ජලය අවශ්‍ය වේ. ලීටර් 150ක ජලය අවශ්‍ය වේ. එවැනි පුද්ගලයින් 5 දෙනෙකු සිටින ගෙදරක නිවසක ඊළඟ පෙළේ රෝම ඉලක්කම් 1 දිනකට අවශ්‍ය වන ජල පරිමාව ලීටර් වලින්. දිනකට අවශ්‍ය වන ජල පරිමාව ලීටර් වලින්. රෝම ඉලක්කම් 2 එම නිවසේ තිබෙන ජල ටැංකියේ දිග පළල හා උස පිළිවෙලින් මීටර 1.5 කමාවක් මීටර 2 දරුවෝ මේක දිගයි බලලට මාරු වෙලා මේ දෙන මාරු කර ගන්නවා. ඒ කියන්නේ මුලින් මීටර 2 ලියලා ඊළඟ මීටර 1.5. මේක ගැටලුවක් නැහැ කොහොමද දුන්නත් එකයි. හරි. කමන්නේ. දිග පළල හා උස පිළිවෙලින් මීටර 2 මීටර 1.5 හා මීටර 1 වේ.
එම ටැංකියේ ඇති ජලය ප්‍රමාණවත් වන දින ගණන සොයන්න. එම ටැංකියේ ඇති ජලය ප්‍රමාණවත් වන දින ගණන සොයන්න. ගාන කියවන්න බලන්න මොකද්ද මේ කියන්නේ ගානේ. පුද්ගලයෙක් දිනකට එක් පුද්ගලයෙකුගේ සියලුම අවශ්‍යතා සඳහා ඉන්දරෝ දවසකට එක මිනිස්සෙක්ට ජලය ඕනයිලු ලිටර 150. බොන්න විතර නෙමෙයි හැම දෙයකටම ඕනයි ලිටර 150 පමණ ඕනයිලු. එවැනි පුද්ගලයන් 5 දෙනෙකු සිටින ගෙදරක. ඒ වගේ මිනිස්සු 5 දෙනෙක් ඉන්නවා. පුද්ගලයන් 5 දෙනෙක් ඉන්නවා මේ ගෙදර. රොමිලක්කන් එකෙන් අහනවා දිනකට අවශ්‍ය වන ජල පරිමාව ලීටර වලින් සොයන්න. එහෙනම් දිනකට අවශ්‍ය වන ජල පරිමාව. එක් අයෙකුට අවශ්‍ය වන ජල ප්‍රමාණය නිවසේ සිටින පුද්ගලයන් ගණන m නිසා දිනකට අවශ්‍ය වන ජල පරිමාව. හරි අපි මේ වගන් තුනම ලියලා ගමු. රොමිලක්කන් එක එක් අයෙකුට අවශ්‍ය ජල ප්‍රමාණය එක්කෙනෙක්ට ලීටර 150යි. එතකොට නිවසේ සිටින සමාජිකයන් ගණන. නිවසේ සිටින සමාජිකයන් ගණන 5යි. අපෙන් අහන්නේ දිනකට අවශ්‍ය වන ජල පරිමාණය. එම නිසා දිනකට අවශ්‍ය වන ජල පරිමාණය ඕනෝක එක්කෙනෙක්ට දිනකට අවශ්‍ය වෙන ජලය ලිටර 150. ඒ ගෙදර 5 දෙනෙක් ඉන්නවා. එහෙනම් දවසකට අවශ්‍ය වන ජල පරිමාණය කියන්නේ 150 පසර බිඳුව බිඳුවයි පසර 5 දෙයක් ඉතිරි පසර 5 2යි 7යි. ලිටර 750ක් ඕන දවසකට මේ සමාජිකයෝ 5 දෙනා. රොමිලක්කන් 2. මේක ඉවරයි. ලක්කන් 2. එම නිවසේ තිබෙන ජල ටැංකියේ දිග දැන් මේ ගෙදර තියෙනවා ජල ටැංකිය. ඒක ඔයගොල්ලෝ ගෙදරක් තියෙනවනේ. ඔන්න ඔය ජල ටැංකියේ දිගයි බලලා ඉවසයි දීලා. මේ ජල ටැංකියේ දිග බලලා දීලා. මම ජල ටැංකියක් හදගන්නවා පැත්තකින්. මේ ජල ටැංකියේ දිග මීටර 2යි. පළල මීටර 1.5යි. මීටර 1යි. එම ටැංකියේ ඇති ජලය ප්‍රමාණය උත්තර දින ගණන. එයි දැන් දරුවෝ දිනකට දවසකට මේ සමාජිකයෝ 5 දෙනෙක් ඉන්න නිවසට ජලය කොච්චරක් ඕනද? ලීටර 750ක් ඕන. හරිද? දැන් අපි බලන්න මේ ටැංකියේ කොච්චර ජලය ප්‍රමාණයක් තියද කියලා. ආන්නේ ජලය ටික දවසකට ලීටර 750 ගානේ පාවිච්චි කරනවා නම් සාමාන්‍යයෙන් 5 දෙනා දවසකට ලීටර 750 ගානේ පාවිච්චි කරද්දී දවස් කීයක් පාවිච්චි කරන්න පුළුවන්ද මේ ටැංකියේ? හරි. ඕන්න මේක හරිම දරුවෝ ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ ගෙදර ඉන්න සමාජිකයෝ ගාන බැලුවා දවසකට සමාජිකයට කොච්චරයිද? ටැංකියේ මෙච්චරක් දිග පළල උස වෙන ගත්ත ටැංකිය. එහෙනම් අපිට බලන්න පුළුවන් දවසකට ඔයගොල්ලෝ ගෙදර ටැංකියේ ඉන්න සමාජිකයෝ ගානට දවස් කීයකට සෑහෙනවද කියලා බලන්න පුළුවන්. හරි වල් ගණන් තමයි හරි ලේසි නේද? ඔන්න මම දැන් හොයාගන්න ටැංකියේ තියෙන ජල පරිමාණය. නිවසේ තියෙන ජල ටැංකිය දිගේ හරි ටැංකියේ ධාරිතාව. ටැංකියේ ෆුල් වතුර ඇති. නැත්නම් කියන්නේ ඒ ජලය කට පිරෙන්නේ නැහැ. ඒ කියන්නේ ෆුල් ප්‍රමාණයක්ම නැහැ. මෙච්චරක් හරියට කියන්නේ. එහෙනම් මොකද අපි ගමු දෙලින්ම ටැංකියේ ධාරිතාව හා සමාන ජල පරිමාවක් මේකේ තියෙනවා. හරි. ඒ නිසා ටැංකියේ ධාරිතාව මම හොයාගන්නවා. ඕන්න ටැංකියේ ධාරිතාව. ටැංකිය මීටර 2ක් දිගයි 1.5ක් පළලයි මීටර 1ක් උසයි. දෙවරක් 1.5 වරක් එක. දෙවරක් 1.5. දෙවරක් 15. දෙවරක් 15 30යි. දශමිකයෙන් කරාම 3යි.
තුන්වරක් එක 3යි. එහෙනම් 3යි ඝන මීටර. හරිද? දෙවරක් 1.5 1.5 දෙකක් 3යි. තුන්වරක් එකයි 3යි. ඝන මීටර 3යි. ඝන මීටර 3 ලීටර කරන්නේ 3 ගුණ කිරීම 1000 ලීටර 3000යි. ඔන්න දරුවෝ මේ ටැංකියේ ලීටර 3000ක් තියෙනවා. ලීටර 3000යි. එතකොට එක දවසකට මේ ඉන්න සමාජික 5 දෙනාට ලීටර 750ක් ඕන. එහෙනම් දවස් කීයකට සෑහෙයිද මේ ටැංකියේ දැන් තියෙන ජලය ටික කොහොමද හොයාගන්නේ? 3000 දෙනවා 750. හරි අපි දෙමු වගන්තිය. ටැංකියේ ඇති ජල ප්‍රමාණය ප්‍රමාණවත් වන දින ගණන. ටැංකියේ ඇති ජල ප්‍රමාණය ප්‍රමාණවත් වන දින ගණන. ටැංකියේ ඇති ජල ප්‍රමාණය ප්‍රමාණවත් වන දින ගණන සමානයි ටැංකියේ ලීටර 3000ක් තියෙනවා. 3000ක් තියෙන දවසකට ලීටර 750ක් ඕන මේ සමාජික 5 දෙනාට. එහෙනම් 750ෙන් බෙදන්න එතකොට එන උත්තරය. දින වලින් එන්නේ 22යි. මෙතන අපිට කපන්න පුළුවන් 75 ඒවා 300ට. හතරක් ගත්තොත් 75 ඒවා හතරක් බලන්න. 4 5 20 බිංදුව දෙකක් ඉතිරි. 4 වරක් 4 28යි 2යි 30යි. ආරඩි 75ට 1යි 375 ඒවා 4යි. එහෙනම් දින 4යි. ඕන දවස් 4කට සයින් කරනවා. හරි. මේක කොහොම හරි දරුවෝ සුළු කරලා ගන්න ඕන. 375 වුණා සරල කරලා සුළු කරලා කොහොම හරි දවස් 4ක් එයි. ඕන්න දැන් ටැංකියේ තියෙන ජල ප්‍රමාණය දවස් 4කට සෑහෙනවා. හරි. ඒ වගේම ගාණක් දෙනවා දරුවෝ මේ අන්තිම ගාණ දැන් දෙන්න තියෙන්නේ. මේ ගාණ ඔයාලා දැන් පන්තියට සෙනසුරාදාට එනකොට හදාගෙන ඉන්න. හරිනේ? මේ දැන් ගාණ. හරි ලියන්න අවසාන ගාණ. මම මේකේ අර මේක මම පන්තියේදී සාකච්ඡා කරන්න අනිවාර්යෙන් හදාගෙන ඉන්න ඕනේ. වීඩියෝ එක බලලා අනිවාර්යෙන් ගාණ හදාගෙන ඉන්න ඕනේ. කොටස් 4ක් තියෙනවා. මේ කොටස් 4ම හදන්න ඕන. දැන් ඕගොල්ලන්ට හදන්න පුළුවන් මේ අන්තිම ගාණ වගේ. ලියන ගාණ නිවසක ඇති ජල ටැංකියේ දිග පළල උස පිළිවෙලින් මීටර 3 මීටර 2 හා මීටර 1.5 වේ. රෝමි ලක්ෂණ 1 ටැංකියේ ධාරිතාව. රෝමි ලක්ෂණ 1 ටැංකියේ ධාරිතාව. රෝමි ලක්ෂණ 2 මෙම ටැංකියේ ජලය ලීටර් 7200ක් පවතී නම් ලීටර් 7200 පවතී නම් ජලය පවතින උස සොයන්න. රෝමි ලක්ෂණ 3 එක් පුද්ගලයෙකුට දිනකට ජලය ලීටර් 150ක් අවශ්‍ය වේ නම් සමාජිකයින් 4 දෙනෙකු සිටිනා නිවසකට
සමාජිකින් 4 දෙනෙකු සිටින නිවසකට ඉහත ජල ටැංකියේ ඇති ජල ප්‍රමාණය ඉහත ජල ටැංකියේ ඇති ජල ප්‍රමාණය දින කීයකට සෑහේද? දින කීයකට සෑහේද? දින කීයකට සෑහේද? ක්‍රම ඉලක්කම් 4 මිනිත්තුවට ලීටර් 200ක මිනිත්තුවට ලීටර් 200යි. හරිද? මිනිත්තුවට 200යි. මිනිත්තුවට ලීටර් 200ක ජල සැපයුමක් භාවිතා කළහොත් මිනිත්තුවට ලීටර් 200ක ජල සැපයුමක් භාවිතා කළහොත් හිස් වූ ටැංකිය සම්පූර්ණයෙන්ම පිරවීමට කොපමණ කාලයක් ගත වේද? හරි. ඕන්න දරුවෝ ප්‍රශ්නේ ඉවරයි. එච්චරයි. පාඩමක් ඉවරයි. හරිද? මෙතනින් ඉවරයි පාඩම. මම මේ දරුවෝ වීඩියෝ එකකින් කරේ මේ දැන් මේන සතියේ දෙවෙනි වාරේ පාඩම් ටික පටන් ගන්න ඕන නිසා මේක වීඩියෝ එකකින් කරේ. හරි නේද? දැන් එතකොට මේ අන්තිමට දීපු ගාන ඔයගොල්ලෝ අනිවාර්යෙන් දරුවෝ හදාගෙන එන්න ඕනි. මම චෙක් කරනවා පොත් ටික. ඒ වගේම අභ්‍යාස ටික කරලා තියෙන්නත් ඕන. ඒ අභ්‍යාස ටික සම්පූර්ණ කරලා ඉන්නේ පාඩමේ අභ්‍යාස ටික සම්පූර්ණ කරලා ඊට කලින් පාඩම් වලත් තියෙනවා අභ්‍යාස ඔක්කොම සම්පූර්ණ කරන් එන්න මම පොත් ටික චෙක් කරනවා මේ සතියේ මේ සෙනසුරාදාට ඒ නිසා වැඩ ටික ඔක්කොම කරගෙන එන්න. හරි වීඩියෝ එක මේ වේගය වැඩි නම් නැතුව ඇති මම ටිකක් හිමීර තමයි කරේ. මේ වේගය වැඩි නම් නැවත රිවයින්ඩ් කරලා පස්සට අරගෙන බලන්න. හරි දරුවෝ එහෙනම් හැමෝටම ආයිබෝවන් ඉස්සරණයි.